කරන්න. ඉස්සල්ලාම මේ ලකනක කම්බියක් කියලා කියන ඇංක බා එකක්. ඇංක බා එකක් කියලා කියන්නේ මෙන්න මේ පෙන්නලා හැඩෙත් එක්ක ඇතර මේක අපි කියන්නේ වැකිටි කම්බිය නැත්නම් අපි කියන බෙන්ට් අප් බාස්. ඒ කියන්නේ මෙතන ක්‍රම දෙකක් තියෙන්නේ. ලකනක කම්බියක් කියලා කියන්නේ මම ගිය අවුරුද්ද නම් මේ සම්බන්ධව ගොඩක් MCQs දාලා තිබුණා. ළමයි ගොඩක් අහපු නිසා MCQ ටික මම පුළුවන් නම් ෆෝවර්ඩ් කරන්න නැත්නම් අලුතෙන් හදන ටිකටත් ඒක දාන්නම්. ඒකෙදි වෙන්නේ අපි දැන් මේකේ කිව්වනේ අපි ස්ථිරව මේ හැඩේ පවත්වා ගන්න ඕන කියලා. ව්‍යුහය ගත්තට පස්සේ මේක ව්‍යුහය බිඳෙන්නේ නැති බිඳ වැටෙන්නේ නැති වෙන්න අපි ඒක පවත්වා ගන්න ඕන. ඒ කියන්නේ ජ්‍යාමිතික විරූපණයකට ලක් නොවෙන්න ඕන. හරි. එතකොට මෙතන අපි කතා කරා මේ උඩහලු පාවිච්චි කරනවා. ස්ටිරප්ස් පාවිච්චි කරනවා. මේ උඩහලු මේ හරියට යද්දී මේ උඩහලුවල මේ හැඩේ මේ විදිහටම පවත්වා ගැනීමේ අවශ්‍යතාවයක් තියෙනවා. ඒකට අපි සාමාන්‍යයෙන් ඊ කතා කරද්දී ඔයාලට මතක ඇති මේ බීම් එකේ මෙතනට බර ආවොත් නැත්නම් ස්ලැබ් එකේ මෙතනට බර ආවොත් මේක සැග් වෙන්නේ මෙන්න මේ විදිහට. යට පැත්තට තමයි යන්නේ. හරි. බර එද්දි මෙන්න මෙහෙම තමයි සැග් වෙන්නේ. එතකොට මේකේ විශේෂයෙන්ම කම්බි එන්න ඕන මේ යට පැත්තට. මෙන්න මේ කම්බි එන්න ඕන යට පැත්තට තමයි කම්බි වැඩිපුර එන්න ඕන. උඩ පැත්තට සම්පීර්ණ ශක්තියක් නේ තියෙන. ඒකට උඩ පැත්තට එහෙම ලොකුවට කම්බි ඕනේ නැහැ. ඒ තියෙන කොන්ක්‍රීට් ප්‍රමාණයෙන් ඒක දරා ගැනීමේ හැකියාවක් තියෙනවා. හැබැයි මේ මම කතා කරන්නේ කැන්ටිලිවර් එකක් නෙමෙයි. කැන්ටිලිවර් එකකදී ඔයගලන්ට මතකයි වැඩිපුර කම්බියාවේ ආතතිය උඩට එන්නේ. ඒතකොට කැන්ටිලිවර් එකකදී වැඩිපුර කම්බියාවේ උඩ පැත්තට මේකේ වැඩිපුර කම්බි ඉන්න ඕන යට පැත්තට. මොකද මෙතන සපෝට් වෙලා තියෙන්නේ මෙන්න මෙතනින් කණුවක් ආවා මෙතනින් කණුවක් ආවා කියලා මතක තියාගන්න. හරි. ඒක මම කලින් රූපෙත් එක්ක පැහැදිලි කරන්න. මෙන්න මේ වගේ දෙයක්. එක කණුවක් මෙතනින් තියෙනවා එක කණුවක් මෙතනින් තියෙනවා. එතකොට සැග් වෙන්නේ මෙන්න මෙහෙම තමයි සැග් වෙන්නේ. ඕලන්න මේකෙත් පැහැදිලි ඇති මේ යටට තමයි කම්බි වැඩි වෙලා තියෙන්නේ. හරි. මෙතන යටින් මෙතන එක කම්බියයි දෙකයි ඊට අමතරව තව කම්බි දෙකක් දාලා තියෙනවා. කම්බි හතරක් ගිහිල්ලා තියෙනවා. මේ උඩ පැත්තේ ගත්තොත් මේ මුල හරිය කම්බි හතරක් ඇවිල්ලා 1 2 3 හරි මේ ටිකේ කම්බි නැහැ. මොකද එතන සම්පීර්ණ ශක්තියක් තියෙන. එතන ලොකුවට තෙරපෙනවා. ඒතර එතන ඇත්තටම කම්බි වල ලොකු අවශ්‍යතාවයක් නැහැ. මොකද මේ විදිහට සැග් වෙන හින්දා. ඒතර මේ රූපෙත් එක්ක බලද්දී අපි කරලා තියෙන්නේ මෙන්න මේ තියෙන විදියට සාමාන්‍යයෙන් මෙතන කම්බි ටික අයින් වෙලා තියෙන්නේ. ඒ කම්බි ටික අයින් වුණාට ඒ යන මේ මෙන්න මෙතන රූපෙත් එක්ක බලන්න. මෙන්න මේ යන රූපෙත් එක්ක අර මේ අපි යන ට්‍රක් මික්සර්ස් වල ඇයි යනවා රෙදි පටි ඔතලා තියෙන්නේ. මම හිතන්නේ එතන මොකක් හරි අර අපිට එළියට වතුර යන ගතිය වළක්වන්න තමයි මම හිතන්නේ රෙදි පටි වලින් ඔතලා තියෙන්නේ. මමත් ඒ ගැන හිතලා තියෙනවා. මම හිතන්නේ ඒක ලීකේජ් එක වළක්වන්න තමයි කරපු උපක්‍රමයේ ඊට වඩා වෙනස් හේතුවක් තියෙනවද කියලා මම පොඩ්ඩක් බලන්නම්. හැබැයි ඔරිජිනල් එන වාහන වල එහෙම රෙදි පටි ඔතලා නැහැ. හරි. ඔයගොල්ලෝ දැකලා තියෙන නිකන් අර පටි ඔතලා වගේ නිකන් මේ ඒකේ වෙලා තියෙන මම හිතන්නේ අර ලීක් එක වෙනවට ඒක ගම්ගල අලෝප වගේ සිදුවීමක් තියෙන. මමත් ඒ ගැන කලින් හිතලා නැහැ. මම ඒක බලලා හරියට කියන්න. මට මේ වෙලාවෙකට කියන්න බැහැ. හරි. මෙන්න මෙතනදී පොඩ්ඩක් බලන්න. මෙතන මේ කම්බියේ යද්දී මෙන්න මේ අපි උඩට කම්බියක් තිබ්බේ නැත්නම් දැන් අපිට උඩට කම්බි මං අවශ්‍ය නැහැ කියලා කියනවනේ. උඩට කම්බියක් තිබුණ නැත්නම් මෙතන තියෙන මේ උඩහලු තියෙනවනේ. මෙන්න මේ උඩහලු රඳවන්න බෑ. මේවා එහාට තිබ්බට පස්සේ මේක එහාට තල්ලු වෙයි මෙහාට තල්ලු වෙයි. ඒ හැඩේ පවත්වා ගන්න තමයි අපි මේ කම්බිය පාවිච්චි කරලා තියෙන්නේ. ඒ කියන්නේ අපේ view හයට බලපෑමක් නැහැ. මේ කම්බි වල හැඩේ පවත්වා ගන්න අපි යොදපු එක තමයි අපි මේ ලකනක කම්බි නැත්නම් ඇංක බාස් කියලා හැඳින්වුවේ. ඊට පස්සේ ඕගොල්ලෝ බලයි මොකද්ද මේ බෙන්ඩ් අප් මේ මෙහෙම හැරිලා ගිහිල්ලා තියෙන්නේ කියලා. එතකොට කරලා තියෙන්නේ මෙතනින් මෙහෙම උඩ හරියේදී තිබුණ ටික උඩ හරියේදී ඒකේ ආතන ශක්තියක් තියෙනවා. ඒත් මේ හරියටදී ඒ ටික කම්බි ටික හරවලා පල්ලෙහාට අරගෙන තියෙනවා. මොකද මේ පල්ලෙහාට ආතතිය ශක්තිය දරා ගන්න පුළුවන් විදිහට මේ කම්බි ටික අරගෙන පල්ලෙහාට හරවලා තියෙනවා. ඔන්න ඕකට අපි කියනවා බෙන්ඩ් අප් බාස්. එහෙම නැත්නම් අපි ඒවට කියනවා වැකිටි කම්බි කියලා කියනවා. හරි. මෙතන ලකනක කම්බි කිව්ව තැන ඒක පැහැදිලි නැත්නම් පොඩ්ඩක් ආයෙ හදලා ලියා ගන්න. එතනම වැකිටි කම්බි කියලා නැත්නම් බෙන්ඩ් අප් බාස් කියලා පොඩ්ඩක් ලියා ගන්න. මම බෙන්ඩ් අප් බාස් ගැන ආයෙ පොඩ්ඩක් දැන් පොඩි වචන දෙකක නෝට් එකක් දෙන්නම්. ඇන්කර් බාස් යොදන්නේ මොන වගේ තැන්වලද කියලා අහලා තියෙනවා. විශේෂයෙන්ම මේ ඇන්කර් බාස් අපිට දකින්න පුළුවන් මේ බීම් වලනේ. මොකද මේ ස්ටිරප්ස් එන තැන්වල තමයි ඇන්කර් බාස් ඉන්නේ. ඕගොල්ලෝ ස්ලැබ් එකේ මෙහෙම එකක් දකින්නේ නැහැ. මොකද ස්ලැබ් එකේ මෙහෙම අපි පාවිච්චි කරන්නේ නැහැනේ. මොනවද මේ පාවිච්චි කරන්නේ නැහැනේ ස්ටිරප්ස්. පැහැදිලිව මේ බීම් වල තමයි අපි මේ කියන ලකනක කම්බි එන්නේ. හොඳ ප්‍රශ්නයක්. ඒක එහෙම තමයි පාවිච්චි කරන්න ඕන. පොඩ්ඩක් ලියා ගන්න. මම හිත ලක්න කම්බි එක පැහැදිලි කරලා ලියා ගන්න. එතකොට මෙන්න මේ රූපේ පුළුවන් නම් මේක අලව ගත්තත් කමක් නැහැ. මෙන්න මේකේ හැඩේ පවත්වා ගන්නයි ඒ දේ කරලා තියෙන්නේ. ඊට පස්සේ පොඩ්ඩක් ලියා ගන්න අපි වැකිටි කම්බි බෙන්ට් අප් බාස්. මෙන්න මෙතන තියෙනවා බෙන්ට් අප් බාස් කියලා.
මෙහිදී භාවිතා කරන වැකිටි කම්බි තලාන්ද සහ අතුළු නැත්තම් පුවරු අපි ස්ලැබ්ස් කියලා තියෙන්නේ අතුළුව වල භාවිතාවේ විශේෂයෙන්ම ව්‍යාකෘති ප්‍රත්‍යාබලය වළක්වා ගැනීමටත් යට කොටසේ ආතන්‍ය ප්‍රත්‍යාබලය කියලා ආතන්‍ය ප්‍රත්‍යාබලය වැඩි කර ගැනීමටත් මූලිකව භාවිතා කරයි. මෙය අංශක 45ක් වන ආකාරයට නවා පහළ මතුපිට වෙත යොමු කරයි. ඔයගලන්ට පේන උඩින් ආපු එක අංශක 45ට තමයි නමලා තින්නේ. මතුපිට වෙත යොමු කරයි. මෙමගින් කම්බි සඳහා යන වියදමද අඩු කර ගැනීමේ හැකියාවක් පවතී. හරි ඊට පස්සේ ආයෙත් පොඩි ප්‍රශ්නයක් අහලා තිබුණා මේ මෙන්න මේ රූපේ මොකක්ද කියන එක. මේක ඇත්තට මට ලොකු විස්තර කිරීමක් අවශ්‍ය වුණේ නැහැ. තව පොඩි දෙයක් තියෙනවා. ඒතර ක්‍රෑන්ක් අපි කිව්වේ ක්‍රෑන්ක් බාස් කියලානේ මෙතන කිව්වේ අපි මේක අපි කිව්වේ මේක බෙන්ඩ් අප් බාස් නැත්නම් ඒකට තමයි ක්‍රෑන්ක් කියලා කියන්නේ. CRANK ක්‍රෑන්ක් බාස් කියන්නේ මේ බෙන්ඩ් අප් බාස් වලටම තමයි. එතකොට මේ බෙන්ඩ් අප් බාස් අපි මේ වචනම තව තැනක පාවිච්චි කරනවා. මෙන්න මෙතන තියෙනවා ක්‍රෑන්ක් ලෙන්ත් කියලා. හරි එතනත් පොඩ්ඩක් බලන්න මේ ඇද වෙලා ගිහිල්ලා තියෙන්නේ මේ අපි ලැප් ලෙන්ත් එක ඉගෙන ගත්තා. ලැප් ලෙන්ත් එක කියන්නේ මොකක්ද කියලා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් කම්බි දෙකක් යද්දී වේදන වැඩිපුර ප්‍රමාණය මෙතන ලැප් ලෙන්ත් එකක් විදිහට අපි කරා. ඒ ලැප් ලෙන්ත් එකක් එන්නේ කොහොමද ඒකේ තියෙන අවම ප්‍රමාණය කීයද කියලා අපි කතා කරා. 24 id සහ 60 id කියන්නේ අවම ප්‍රමාණය ඊට වඩා වැඩි වෙන්න ඕන කියලා කතා කරා. මෙතනත් ක්‍රෑන්ක් ලෙන්ත් කියලා කියන්නේ අපි අතනදිත් මම කියන්නේ ක්‍රෑන්ක් බාස් කියලා පාවිච්චි කරනවා කියලා. මෙතන ක්‍රෑන්ක් ලෙන්ත් කියලා කියන්නේ ඔයගලන්ට පේන ඇති මෙතන ඇද වෙන තැන ඉඳලා මෙතන ඇද වෙන තැනට තියෙන දුර තමයි ක්‍රෑන්ක් ලෙන්ත් කියලා කියන්නේ. ඊට පස්සේ මෙන්න මෙතන පොඩ්ඩක් අහලා මොකද්ද කරලා තිබ්බේ කියන දේ අහලා තිබුණා. අපි හිතමු මොකක් හරි කරාද්දී අපි හිතමු බිල්ඩින් එකක් කරලා මෙතනින් ඉවර කරා කොන්ක්‍රීට් එක ඉවර කරලා අපි හිතමු අපිට මේ පැත්තට ගන්න ඕන වුණා කියලා මේ තව ස්ලැබ් එකක් ගන්න ඕන කියලා. ඒ කියන්නේ අපිට බැල්කනියක් වගේ ගන්න ඕන වුණා කියලා. එතකොට අපි කරන්නේ මෙතන සිදුරු කරනවා. මෙතන සිදුරු කරලා අපි ඒකට කම්බි රින් ගන්න ඕන. සාමාන්‍ය අපිට අවශ්‍ය ප්‍රමාණය නෙමෙයි. ඒක තියෙනවා මිලිමීටර 600යි 800යි කියලා මේ ඇතුළට රින් ගන්න තියෙන. ඊට පස්සේ අපි එතන ගොඩක් වෙලාවට කෙමිකල් එකක් දානවා. එතන අපි ඇන්කර් කරන්න කෙමිකල් එකක් පාවිච්චි කරනවා. ලංකාවේ හිල්ටි වගේ කම්පැනිස් එකකින් කරන්නේ. කරාට පස්සේ අපිට පුළුවන් මේක උඩ කොන්ක්‍රීට් කරන්න. ඒතර ඒක කඩාගෙන වැටෙන්නේ නැහැ. හරි මේක ඇතුලේ කම්බි වලට සම්බන්ධ වෙලාත් නෑ. අර ගැට ගහලා හරි මොකක් හරි විදියකින් නැහැ. කම්බි ටික කෙලින්ම ඇතුලට කොන්ක්‍රීට් එකට ගිහිල්ලා තියෙන්නේ. ඒකට සම්බන්ධ වෙලා තියෙන ඕගොල්ලන් මේ කහ නිකන් පේන ඇති තැඹිලි පාට වගේ. අන්න එක තමයි කෙමිකල් එක. ඒ කියන්නේ අපිට පස්සේ අවශ්‍යතාවයක් හිතුනොත් මේ ස්ලැබ් එකට මේක සම්බන්ධ කරන්න ඕන කියලා අපිට මේ හිල්ටි පාවිච්චි කිරීමේ හැකියාවක් තියෙනවා. ඒතර මේක බීම් එකක් වෙන්න පුළුවන්, ස්ලැබ් එකක් වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් බිත්තියකට වගේ කරන්නේ නැහැ. ඊට පස්සේ අපිට පුළුවන් මේක උඩ බරක් තියන මිනිසුන්ට යන්න ඉන්න සාමාන්‍ය බැල්කනි එක පාවිච්චි කරන දේම පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ රූපේදී ඇහුවා ඇයි අපි මේ දෙකටම සිංහලෙන් උඩහලු කියලා ඉංග්‍රීසියෙන් වචන දෙකක් කියන්නේ කියලා. මොකද සිංහලෙන් දෙකටම අපි කියන්නේ උඩහලු කියලාමයි කියන්නේ. ඒකට ඉංග්‍රීසියෙන් කියද්දි
අපි බීම් වල එනවා නම් ඒක ස්ටිරප්ස් කියලා කියන්නේ. නැත්නම් කොලම් වල එනවා නම් අපි ටයිස් කියලා කියන්නේ. ඒකට ගොඩක් වෙලාට මේකේ සෙක්ෂන් දෙකම එක වෙන්න පුළුවන්. අපි හිතමු කඩේ ගොඩක් වෙලාට ඔයගොල්ලෝ දැකලා හිතුවේ ස්ටිරප්ස් විකුණන්න තියෙනවා. ඒ වගේ සාමාන්‍යයෙන් මේක 225 225 කියන අඟල් 99 ප්‍රමාණයට තියෙන්නේ. මේකෙදිත් අඟල් 99 ප්‍රමාණයේ කොන්ක්‍රීට් එකක්ම වෙන්න පුළුවන් හැකියාව තියෙනවා. හරි මම හිතන්නේ එතකොට ඒක ක්ලියර්. මොකද්ද මේ ස්ටිරප්ස් එකක් සහ ටයි එකක් අතර වෙනස? සිංහලෙන් කියන වචන දෙකම එක වචනයක්. හරි. ඊට පස්සේ මෙන්න මෙතන තව පොඩි ගැටලුවක් මතුවලා තිබුණා ඊයේ. ඇන්කර් බාස් ටිකක් එක්ස්ප්ලেইন කරන්න පුළුවන්ද ආයෙත්? ඇන්කර් බාස්. yes මම හිතන්නේ මෙන්න මෙතන කියන එක තමයි කියලා තියෙන්නේ ඇන්කර් බාස් වල. sorry මෙන්න මේක විස්තර කරන්න කියලා තියෙන්නේ ඇන්කර් බා එකක් කියලා කියන්නේ ඇන්කර් බා පාවිච්චි කිරීමේ ප්‍රධාන අවශ්‍යතාවය තමයි මේකේ ජ්‍යාමිතික විරූපණය වළක්වන එක. ජ්‍යාමිතික විරූපණයක් වෙනවා කියලා කියන්නේ ඔයගොල්ලෝ හිතන්න මෙන්න මේ උඩින් යන කම්බිය තිබුණ නැහැ කියලා. මෙන්න මේ උඩින් යන කම්බිය තිබුණ නැහැ. ඒතර මෙතන තියෙනවනේ අපි කියනද ස්ටිරප්ස් තියෙනවනේ. ඔයගොල්ලන්ට පේනවා මේ ස්ටිරප් ලස්සනට කොටුවට ගිහලා මෙතනින් බැඳලාත් තියෙනවා. එතකොට මේ ටික රඳවගන්නේ කොහොමද කියලා හිතන්න. සමහර ඒවා මේ පැත්තට තල්ලුවේ, සමහර ඒවා මේ පැත්තට තල්ලුවේ. ඒක රඳවා ගන්න අපට උපක්‍රමයක් නැහැ. හරි. ඒකට උපක්‍රමය තමයි අපි ඒ වෙනුවටත් මේ වගේ උඩින් කම්බියක් යවලා මේ තැන් වලින් අපි ඔය කියන බකට් කම්බි තියෙන සාමාන්‍යයෙන් අපි බයින්ඩින් වයර්ස් තියෙන්නේ. බකට් අපි බයින්ඩින් වයර් තමයි හරි වචනේ. බකට් වලටත් ඒ දේ ගන්නවා. ඒ දේ දාලා මේක බඳින එකයි කරන්නේ. හරි. ඒකේ කියන්නේ අර කම්බි හෙට මෙහෙට වෙන්නේ නැතුව විරූපණය වළක්වා ගන්න කරන දෙයක් තමයි ඔය කියන ඇන්කර් බා ලකනක කම්බි. සර් එතකොට ඇන්කර් බා එක ඒ හදාගෙන ඉවර වුණාට පස්සේ අයින් කරනවද? නෑ ඒක අයින් කරන්න බෑනේ. ඒක කොහොමද අයින් කරන්නේ? ඒක අයින් කරන්න පුළුවන් නම් හොඳ ඒක වාසියක් වෙන්න පුළුවන්. අයින් කරන්න බෑ. ඒතර මේක කොන්ක්‍රීට් එක දාලා ඉවරයිනේ. කොන්ක්‍රීට් එකක් දැම්මට පස්සේ කිසිම කම්බියක් අයින් කරන්න නෑ. කම්බියක් තියා මේ අපිට අයින් කරන්න හැකියාවක් නෑ. අර තියෙන කවර් ස්ලැබ් කෑල්ලක්වත් අයින් කරන්න බෑ. කවර් කැටයක්වත් අයින් කරන්න විදියක් නෑ. ක්ලියර් අපි කවරින් එකට තිබුණේ. කිසිම දෙයක් අයින් කරන්න නෑ. ඒක එහෙම කොන්ක්‍රීට් එකත් එක්ක හයි වෙලා යනවා. මේක අර ෆෝම් ටයි කියලා જાතියක් තියෙන එක අපිට ඒ ලෙවල් මට්ටමේදී අධ්‍යයනය කරන්න නැහැ. මේ ෆෝම් එකක් එකේ හැඩේ තියාගන්න ඔයගොල්ලෝ දැකලා ඇති මේ සුදු පාට ප්ලාස්ටික් ක්ලිප් දෙකක් වගේ ගිහිල්ලා ඇතුලෙන් බටයක් ගිහිල්ලා ඒක වෙනම මෙතඩ් එකක් ඒක එච්චර හිතන්න එපා. මේ ෆෝම් එකක් එකේ හැඩේ තියාගන්න එච්චරයි අයින් කරන්නේ. මේ කම්බි කිසි දෙයක් අපට අයින් කිරීමේ හැකියාවක් නැහැ. හරි. ඇත්තට මේකේ ඌවමනාව මේ ජ්‍යාමිතික විරූපණය වළක්වා ගන්න පමණයි මේ දේ අපි කරන්නේ. මේ